ඊට පස්සේ දැන් තියෙනවා මේ වචනත් අරගෙන පහලට එන්න උත්සාහ කරන සමහරු තේරෙනවා කියලා හිතනවා. කියවන්න පුළුවන් කියලා හිතෙනවා. කියවට තේරෙන්නේ නැහැ. ඇයි තේරෙන්නේ නැත්තේ? මේ වචනවල තේරුම් තියෙනවන සහ ප්‍රමාණවත් මට්ටමකට සැලකිය යුතු මට්ටමකට වචන දැනුමක් තමන් ගාව වචන සංචිතයක් තියෙනවා. ඒකට කියනවා vocabulary කියලා. ඊට පස්සේ writing එකටත් හිතනවා මෙතනින් මෙන්න මේ ටික අරගෙන ලියන්න පුළුවන් කියලා. එහෙම ලියන්න බෑ. මෙන්න මෙයා තමයි important. grammar අවශ්‍යයි. grammar තිබුණොත් මෙන්න බලන්න. listening කවුරු හරි කෙනෙක් කියනකොට ඒ ව්‍යාකරණ කොටස් වල තේරුමත් Tamanට දැනෙන්න පටන් ගන්නවා. ප්‍රධාන වචන වල තේරුමට අමතරව ව්‍යාකරණ වල තේරුමත් දැනෙන්න පටන් ගන්නවා. ඒ තුලින් තමයි අර වචන වල එකතු වෙලා හැදෙන මේ වාක්‍යයක sentence එකක තේරුම නියමාකාරයෙන් Tamanට දැනෙන්නේ. එහෙනම් මෙන්න මේ ව්‍යාකරණය දැනගත්තාම listening එක පාස් වෙනවා. reading එක කියවීමේදී මේ වචන දැනුමයි ව්‍යාකරණයි තියෙනවා නම් කියවගෙන යනවා අකුරුත් දන්න නිසා අකුරුත් දන්නවා කියවන්න පුළුවන්. එතකොට ව්‍යාකරණය තියෙන නිසා මේ කියලා තියෙන දේ අදහස හොඳින් තේරෙනවා මනවින් අවබෝධ වෙනවා. writing ලියන්න ගියාම ලියලා තියෙන දේක් කියවනවා කියන්නේ තව කෙනෙක් නිර්මාණය කරලා තියෙන දේ බලන්න. තොරණක් දිහා ලස්සනට බලන් රස විඳින්න පුළුවන්. තොරණක් හදන්න කිව්ව කොච්චර අමාරුද. හැබැයි හදලා තියෙන එක බලන්න පුළුවන්. අර අන්න අතන අර බල්බ් එක පත්තු වෙන්නේ නැහැ කියන්න පුළුවන්. අර බුදුරැස් වල අර බැදක ඒක හරි නෑ. ඒක මෙහෙට කරගුණා නම් නියමයි අඩුපාඩු කියන්න පුළුවන්. තව ඒකට දේවල් එකතු කරන්න පුළුවන්. තව මොනවද කරපු දෙයක්. ඒ වගේ මේ කියවීමක් කියන්නේ කෙනෙක් තව පිළිවෙලකට ලියපු දෙයක් නෑ. ඒක Tamanට තේරුම් ගන්න පහසු වීමක් තියෙනවා. Taman ගාව තියෙන දැනුම දිනනවනම් එයා කරලානේ තියෙන්නේ. තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ අහුම්කම් දෙන එකත් එහෙමයි. කෙනෙක් ලස්සන කතාවක් පවත්වනවා දැන් අහන් ඉන්න හරි ලේසි. දැන් මේ වීඩියෝ එකක් කරන්න බැලෙන්නේ කී දෙනාද? මේ වගේ දෙයක් මේක පැහැදිලි කරන්න. හැබැයි ඒ කරපු වීඩියෝගේ අඩුපාඩු නම් සර් මියුසික් එකක් ඒක අයින් කරන්නකෝ සර්. අර මියුසික් එක බෑග්ග්‍රවුන්ඩ් මගේ අර මුලම මේ අවුරුදු එකමාර විතර කලින් දාපු වීඩියෝ එකේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක අයින් කරන්න කියලා මට කමෙන්ට් කරා. දැන් මම යන්න ඕන ආපස්සට අර කාලතරණය කරගෙන අවුරුදු එකමාරක පස්සට ගිහිල්ලා තමයි මේ YouTube එකේ වීඩියෝ එක මම එඩිට් කරන්නේ. ඒක බලාගෙන පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා ගන්න තියෙන එක ගන්නෙ නෑ. මමත් මේ YouTube එකට මේ කෝස් කරලා මම ආවේ නෑ නේ. YouTube කෝස් කරේ නෑ අපි. ඒ උගන්නන පාඩමක් ඔකට දැම්මා. ඒක මුලින් ඒ යනකොට අපි ඉගෙන ගත්ත ගොඩක් දේවල්. මෙහෙම වෙන්න ඕන මේ පුංචි ෆෝන් එකකින් පටන් ගත්තේ. මගේ රටින් ගෙනාවු හොනයි කියලා පොඩි කලින් තිබ්බ ෆෝන් එකකින්. හරි. එතකොට මේ ඒවා දැන් ඇවිල්ලා දැන් දිනු වෙලා තියෙනවා. ඒත් එක තමයි වෙන්නේ. මේක මුලම පාඩම බලපු ගමන් ඔන්න මට පාඩමක් කරනවා බාන කට්ටිය. හරි. ඉතින් ඒක හින්දා මේ හරි. එතකොට දැන් ඒක බලාගෙන පාඩම් මුල සිට බලාන ටික මෙහෙම එන්න ඉස්සරහට එනකොට අපිත් මේවා වෙනස් වෙලා මේ මුල අත්දැකීම් ලැබලා ඒවා ගන්නට හැදිලා තියෙන්නේ. හරි. ඒක පළවෙනි පාඩම් බලලා ඒකේ තියෙන පාඩමේ අඩුපාඩු නෙමෙයි හොයන්න ඕන. Tamanට මොනවද මේකෙන් ගන්න තියෙන්නේ කියලා හොයන්න. ගන්න දෙයක් නැත්නම් එතනින් එහාට බලන්න නැතුව නිකන් යන්න. ගන්න දෙයක් තියෙනවා කියලා තේරුණා නම් යමක් තේරුණා කියලා තේරුණා නම් ඉදිරියට බලාගෙන ගිහලා තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න ඉංග්‍රීසි ටික හදා. කේන්ති නෙමෙයි කියන්නේ දුකෙන් කලකිරීම. හරි. ඊට පස්සේ දැන් ඊළඟට එනවා words grammar. හරි. දැන් අපි බලමු මෙන්න මේ පහල හතරකට කඩලා තියෙනවා භාෂාව ඉංග්‍රීසි භාෂාව. මිනිසා වෙත ගමන් කරනවා ආකාර දෙකකින් එනවා ආකාර දෙකකින් යනවා. මොනවද මේ ආකාර දෙකකින් එන්නේ? කනින් එනවා. listening කනට ඇහෙනවා. අම්මගේ කුසේ සිට. තවත් කොහෙන්ද එන්නේ අනේ? කනෙන් ඇතුල් වෙනවා තව කොහෙන්ද ඇතුල් වෙන්නේ? කටින් ඇතුල් වෙන්න තිබුණා නියමයටදී කට්ටිය හරි ආසයි නා ඉංග්‍රීසි කනවා නේ. දිය කරලා බොයි කොටලා අනිත් එක තමයි එන තැන කොහෙද? S2 reading. පිට S2 නැති වුණොත් අන්න අර අන්ධ කට්ටියට තියෙන බේල් කියලා සිස්ටම් එකක්. මේ ඇඟිලි වලට දැවටෙනවා අකුරු ඒක ටචින් සිස්ටම් එකක්. ඒක මම ඒ ගැන දන්නේ නැහැ. එහෙම එකක් තියෙනවා. මොකද මගෙන් පහුගිය කාලේ එහෙම කෙනෙක් කතා කරලා ඇහුවා ටීම් එකකටම සර්ගෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්ද අපිට? ඒතර මම ගාව බෝඩ් එකේ පැහැදිලි කරන්න එක කොහොමද ඔයාලට මේ නෑ සර් ඒක අපිට පුළුවන් ඒක ක්‍රමයක් තියෙනවා මොකක් හරි එහෙම කියලා මට නමුත් මම ඒකට එච්චර යවන්නේ මොකද මට ඒ සම්බන්ධවත් දැනුමක් නැහැ. අන්දායට කොහොම උගන්වන්නේ කියලා. බලන්න මේ සමාජයේ තියෙන අවශ්‍යතාව. එයා කිව්වා එයාගේ පාසලක් ඒකේ ඉන්නවා මේන කට්ටියක් අපි ලොකු වැඩි ටිකක්. ඒගොල්ලෝ ජොබ් කරනවා. අපිට සල්ලි තෝ හොයා ගන්න පුළුවන් මොන සල්ලි වුණත් මේක කීයද කියලා අපි දන්නවා. ඒ වගේ කර්ම තියෙනවා විශේෂ. ඉතින් මට කිව්වා සර් බෝඩ් එකේ ලියන්න ප්‍රශ්න නැහැ. අපිට පුළුවන් සර් බෝඩ් එකේ ලියන එක මේ ඇප් එකක් තියෙනවා ඒගොල්ලන්ගේ ෆෝන් සිස්ටම් එකක්. ඒකට මේ ආවහම ඒගොල්ලොන්ට මේ ඒක කියවනවා. මොකක්ද ඒ තියෙන්නේ කියලා එයාලට තේරුම් ගන්න පුළුවන්. ඉතින් බලන්න මේ මෙහෙම. එහෙමත් ඒගොල්ලෝ උත්සාහ කරනවා ඉගෙන ගන්න. ඇස් පේන්නේ නැතු. දැන් අපේ ඇස් පේන කට්ටියට තමයි මේ අවුල තියෙන්නේ. කවුරුද ඒක නෑ හැමෝම නෙමෙයි. ඊට පස්සේ මොකද කිව්වේ?
ඇස් දෙකෙන් එනවා. කනින් එනවා, ඇස් දෙකෙන් එනවා දැන් ඇතුළට. දැන් ඉතින් මේකේ පිරෙනවා. දැන් ඔගේ පිරෙන්න ගත්තාම ඉතින් කබඩ් එක වගේ ඕන් නැතිව තමයි ගොඩක් පුරවගන්නේ. ඉතින් එතකොට මේ අවශ්‍ය දෙයට ඉඩ නැහැ. අනවශ්‍යව පිළිලා ගොඩක්. මොනවද? මුළු ලෝකෙම තියෙන මේ රටේම තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් ටික තියෙනවනේ ඔළුවේ. මොකක් හින්දාද? අර කුණු පෙට්ටියේ. ඒකෙන් ඔක්කොම ටික දාගන්නවා ඔළුවට. පීසා වලින් කන්නේ තන්දුරි විතරයි. ඒ වුණාට ඔළුවේ තියෙනවා කියන්නේ. අනිත් තියෙන ඔක්කොම જાති ටික ඔළුවේ තියෙනවා. තමන් පදින්නේ පල්සර් එකක් කියන්නකො. නමුත් අනිත් බයිසිකල් වර්ග ඔක්කොම ටික ඔළුවේ තියෙනවනේ. ඒ අපිට වෙලා තියෙන වෙන්නේ. අපි පත්තර සහ මේ අනිකුත් මාධ්‍ය ඕනවට වඩා අනවශ්‍ය විදිහට අපිට අවශ්‍ය නැති දේවල් පරිශීලනය කිරීම තුළින් අපි ඇසුරු කිරීම තුළින් අපි ළඟ අනවශ්‍යව ගොඩ එනවා. ඒ නිසා මේ අවශ්‍ය දේවල් දෙක දාගන්න කීදී අපිට පොඩි නෙමෙයි ලොකු බාධාවක් තියෙනවා. ඒක එහෙම දියුමු. දැන් පිට කිරීමේ දෙක. දැන් එන දෙක කනෙන් ආව ඇහෙන් ආව. පිට වෙන්නේ කොහෙන්ද කියලා බලන්නකෝ දැන්. පිට වෙන දැන් ගොඩක් තියෙනවා නේ ශරීරේ. ගොඩක් තියෙනවද? කොහොමද පිට වෙන්නේ? කටින් පිට වෙනවනේ. වචන. එහෙනම් ස්පීකින් දැන් ඔන්න වචනත් එක්ක ව්‍යාකරණ ඔක්කොම ටික හැදිලා පිට වෙනවා. දැන් ගොඩක් අය උත්සාහ කරන ව්‍යාකරණ නම් ඕනේ නැහැ සර් කතා කරන්න. දැන් ව්‍යාකරණ නැතුව කතා කරොත් එහෙම මේ පෙරේදා මම කොළඹ යනවා කොළඹ යන්න. පෙරේදා යන්නම් කියේ. පෙරේදා යන්නම් නෙමෙයිනේ. පෙරේදා ගියානේ. හෙට කොළඹ ගියා. ඉවොත් හෙට කොළඹ යන්නම්. ඉතින් මේ ව්‍යාකරණය මාරු වුණොත් බෑ. කතා කරන්න බෑ ව්‍යාකරණය නැතුව. ඉංග්‍රීසි වල ව්‍යාකරණය අවශ්‍යයි. සිංහල වල අවශ්‍යයි වගේම තමයි. සිංහල වල ව්‍යාකරණය අවශ්‍යයි. ඒක තමන් ගාව තියෙනවා ව්‍යාකරණය. අර පුරුදු වෙච්ච කතාවත් එක්ක. වෙනම ව්‍යාකරණ කියලා ඉගෙන ගත්තේ නැහැ. එවනම් විභාගයට එන සංඛ්‍ය විභක්තිය ලෝපය උපසර්ගය ඒවා ඉගෙන ගත්තොත් ඒවට තමයි ව්‍යාකරණය කියලා. ඒවා ඉගෙන ගත්තේ නැතුණාට අපි කතා කරන ඒවා ඇතුලේ තියෙනවා. ඒක තේරුම් ගන්න. තමන් ඉගෙනගෙන නැහැ අර මතකයක් නැහැ. මෙහෙම මේක සංඛ්‍ය මේක විභක්තිය මේක එවනට ඒ ඔක්කොම මේක ඇතුලේ තියෙනවා. ඉතින් දැන් අරක තියෙනවා කියලා දන්නේ නැති නිසා ඉංග්‍රීසි ඉගෙන ගන්න හදන කෙනා අහනවා මේ සර් මේ මට පොඩක් කතාව ටිකක් හදා ගන්න ඕනේ සර් මට ග්‍රැමර් එහෙමනම් ඕනේ නැහැ සර්. දැන් මොකක්ද ආයේ ග්‍රැමර් කියන එක දන්නේ? ග්‍රැමර් කියලා අදහස් කරන්නේ නැත්නම් සමහරට ලියන මොන හරි ලියුම් ලියන රචනා ලියන ළමයි ඔය මේ තියෙන මේ රයිටින් එකේ යට තියෙන කොටස් ඒවා ඕනේ නැහැ. ඒ හින්දා මට කතා කරන්න. ඒතර ග්‍රැමර් කියලා හිතන්නේ ඒගොල්ලෝ ඒ ටිකට. ග්‍රැමර් කියන්නේ දෙයියනේ හරි වැඩිහිටි ළමා සියලුම තේරුම් ගන්න අපිට ලියන්න හෝ කතා කරන්න උවමනා වෙන අදහසක් පිට කිරීමේදී ඒ අදහස පෙළ ගැස්විය යුතු ආකාරයට නීතියට විදිහට තමයි ව්‍යාකරණය කියලා කියන්නේ. ඒක තමයි ග්‍රැමර් කියන්නේ. ඒක අපිට ඕනේ. හරි දැන් පිට කිරීම කටින් පිට වෙනවා. තව කොහෙන්ද පිට වෙන්නේ? තව සමහරව දැන් හිතට එන ඇති එක තැන් නේද පිට වෙනවා කිව්වා. කොහෙන්ද පිට වෙන්නේ? දැන් ඇතුල් වෙනවා කනෙනුයි ඇහෙනුයි. පිට වෙනකොට කටින් පිට වෙනවා. තව කොහෙන්ද නේ පිට වෙන්නේ? දැන් විහිළු කරනවා නම් දැන් කොහෙන්ද නේ ආයෙ පිට වෙන්නේ? ආයෙ පිට වෙන්නේ අතින්. කොහොමද අතින් පිට වෙන්නේ? මෙහෙම කරලා. නෑ මේ පිට උනේ දැන් මේවා ලිව්වේ. මේ අතින් තමයි පිට වෙන්නේ. අතින් පිටනවා මෙහෙම කොහොම කරන්න බෑ. ඒක පිට වෙන්න නම් අතට පෑනක් අවශ්‍යයි. පෑන ලියන්න මතු පිටක් අවශ්‍යයි. පෑනින් ලියන්න අකුරු ලියන්න මතු පිටක්. අන්න එහෙම තමයි මේ අතින් පිට වෙන්නේ. අතින් පිට වෙනකොට හිතන්න වෙලාවක් තියෙනවා. කටින් පිට වෙනකොට හිතන්න ගියාම පැටලෙන. වෙලාව මදි. ඒක තමයි ලැජ්ජාව මතුවේ. ඒක තමයි දැන් මේ පිළිවෙල එන පිළිවෙල බලන්න. එහෙනම් ඇතුල් වීමේ ක්‍රම දෙකයි. කනින් සහ ඇහෙන් පිටවීමේ ක්‍රම දෙකයි. කටින් සහ අතින්. මෙන්න ලිසනින් එක දැන් මේ කියන හතර කම්ප්ලීට් වෙන්න ඕනේ. IELTS වගේ විභාගයකදී බලන සිස්ටම් එකේදී පුද්ගලයෙකුගේ ඉංග්‍රීසි හැකියාව ස්කිල් එක කොහොමද මනින්නේ? International English Language Testing System IELTS කියලා කියන්නේ ඒක තමයි. කිව්ම මේ දෙනවා මේක බෑන්ඩ් ස්කෝර් එක. හතර ආකාරයකට ලකුණු දෙනවා. ඒ ලකුණු දීමේදී කොහොමද වෙන්නේ? listening, reading, writing, speaking කියන හතරටම සමහර රටවල් වලින් සමහර ඇකඩමික් වලින් බලනවා සමානව තියෙන්න ඕන මේ හතර. එතකොට මෙන්න listening එක improve කරගන්න මොනවද උවමනා වෙන්නේ? මොනවද උවමනා වෙන්නේ listening එක දියුණු කරගන්න? මේ බලන්න. මේ listening කරනවා අපි. අහුම්කම් දෙනවා. මොනවද අහුම්කම් දෙන්නේ? අපි අහුම්කම් දෙනවා ඉස්සෙල්ලාම උත්සාහ කරන්න. තවත් අය කතා කරන දෙයට අහුම්කම්. තව කෙනෙක් කියන දෙයට අපි අහුම්කම් දෙනවා. තමන්ම පොතක් අරගෙන ආර්ටිකල් එකක් වෙන්න පුළුවන්, පාඩමක් වෙන්න පුළුවන්, කතාවක් වෙන්න පුළුවන්, කවියක් ගීතයක් වෙන්න පුළුවන් මේ ලිරික්ස් කියවන්න. තමන් කියවනකොට කටින් ඒ හඬ පිටවීම තුලින් අන්න මේ පැත්තෙන් ඇහෙනවා. එහෙනම් මේ දෙකක් තියෙනවා. others අනිත් අය කියන දේවල් ඇහෙනවා. මේ කියන්නේ reading එක. අනිත් අය පොතක් කියවනවා ඇහෙනවා. ඒගොල්ලෝ කතා කරනවා මොනවා හරි කරනවා ඇහෙනවා. self තමන් කරනවා ඇහෙනවා. voice එකයි books. ඒතර අනිත් අය කියනකොට අපිට කටහඬ ඇහෙනවා. එහෙම නැත්නම් අපි පොත් අරගෙන කියවනවා. මෙන්න මේ reading එකෙන් පැත්ත මෙහෙට ගමන් කරන හැටි. ඊට පස්සේ මේ පැත්තෙන් ස්පීකින් මිනිස්සු කතා කරනවා ඇහෙනවා. ටෝකින් ඒත් කතා කරනවා. දෙදෙනෙක් තුන්දෙනෙක් අතරේ තමන් ඒගොල්ලෝ අතරේ කතා කරනකොට මේ මොනවද? ටෝකින්. ස්පීකින් කියන්නේ කෙනෙක් යමක් ප්‍රකාශ කරන. රෙකෝඩින් වීඩියෝ කරපුවා, නිවුස්
ඒ කියන්නේ ෆිල්ම්, ඩ්‍රාමාස්, නිවුස්, එතකොට මොනවාද ඩොකියුමන්ටරිස්, වාර්තා වැඩසටහන්. හරි. දැන් එතකොට මෙන්න රීඩින්, ලිසනින් කියන දෙකම තේරුම් ගන්න ඕන. මේවා ස්කිල් මේවා ඉම්ප්‍රූව් කරගන්න මේ දේවල් අවශ්‍යයි. රෙකෝඩින් කිව්වහම අර මම කියපු ඒ දේවල් අපි අහුම්කම් දෙනවා. ෆිල්ම් වලට ඒව රෙකෝඩින් ඔල්රෙඩි. නිවුස්, ඩොකියුමන්ටරිස් මේවා. ඒ රීඩ් කරනකොටත් බලන්න. අනුන් කියවන දෙයක් හෝ තමන් කියවන්න පුළුවන්. ඒ කියවන එකේ වොයිස් කටහඬ තමන්ගේ හෝ අනුන්ගේ එන්න පුළුවන්. පොතකින් කියවන්න පුළුවන්. right. පොතක් කියවත් සමහර නිකන් පොත අරගෙන මෙහෙම අර දැන් සිංහල කියවනවා එහෙම කියවලා හරියන්නේ නැහැ. එතකොට ලිසනින් එක වෙන්නේ නැහැ තමන් කියවන එකෙන්. එහෙනම් කියවන්න හඬ නගා. right. ඊට පස්සේ writing. writing එකේ ආකාර දෙකක් තියෙනවා. එකක් තමන් සිතා මතා ලිවීම නිර්මාණය කිරීම යමක්. හෝ තව එකක් බලාගෙන කොපි කිරීම. copyright බලා ලිවීම. හරි. එතකොට මේ ක්‍රියේට් කියන එක හෝ කොපි කිරීම ගොඩක් වෙලාවට ක්‍රියේට් නේ අවශ්‍ය කොපි කරන එක මහ ලොකු දෙයක් නෙමෙයි දෙයක් බලාගෙන මෙහෙම ලියන එක මහ ලොකු දෙයක් නෙමෙයි. එහෙම ලියලා ප්‍රැක්ටිස් වෙන්න පුළුවන්. ඊට පස්සේ හිතලා ලියන්න පුළුවන්. මේ ලියුම් රචනා එතකොට ඇප්ලිකේෂන් ෆිල් කරන්න ඉලස්ට්‍රේෂන් කියන්නේ යම්කිසි විස්තරයක් දීලා තියෙනවා එහෙම නැත්නම් බා එකක් බා chart එකක් පයි chart එකක් මොන හරි ඉලස්ට්‍රේට් කරන්න. හරි මොන හරි මේ දැන් අපි යුනිසෙෆ් ආයතනයේ යම්කිසි සමීක්ෂණයකින් හෝ වාර්තාවක් හෝ තියනවා දීලා මේක අපි විස්තර කරන්න ඕන ලියන්න ඕන විස්තර කරනවා මේ 2018 වසරේ මෙන්න මේ විදිහේ මෙහෙම ලෝකේ මෙන්න මේ විදිහට ආර්ථිකය කඩාවැටුණු රටවල් මෙන්න ආර්ථිකයේ ඉහළ ගිය රටවල් මෙන්න සමානව තිබුණු රටවල් මෙන්න දුප්පත් රටවල් කියලා මේ වගේ ඉලස්ට්‍රේට් කරන්න විස්තර කරන්න හරි එක්ස්ප්ලেইন කරන්න වගේ රිපෝට්ස් මොකක් හෝ පිළිබඳව විස්තරයක් ඉන්සිඩන්ට් රිපෝට් එකක් වෙන්න පුළුවන් යම් ඉන්සිඩන්ට් එකක් මොන හරි රිපෝට් කරනවා වෙන්න පුළුවන් හරි මොකක් හරි වැඩසටහන ප්‍රෝග්‍රෑම් එකක් රිපෝට් කරනවා වෙන්න පුළුවන් හරි ඊට පස්සේ notice and notes මොන හෝ පිළිබඳ දැන්වීමක් සටහනක් තැබීම මේ වගේ මේ ආකාරයෙන් ලිවීම සම්බන්ධව අපිට මේ ව්‍යාකරණ අවශ්‍යයි words අවශ්‍යයි වචන අවශ්‍යයි spellings අවශ්‍යයි ඒකට අපිට මෙන්න මේ pronunciation අවශ්‍ය වෙන්නේ නැහැ ලියන එකනේ හරි හැබැයි මේකේ formats ටික අවශ්‍යයි මේ structures ටික letter එකක් කොහොමද පටන් ගන්නෙ කොතනින්ද පටන් ගන්නෙ කොහොමද ලියන විදිහ කොහොමද කොටස් කරන්නේ ending part එකේ emails එහෙම දැන් ලියනකොට type කරනවා එතකොට ඒකෙදි විශේෂයෙන්ම hand writing එහෙම අවශ්‍ය වෙනවා අතින් පිටින් hand writing ලස්සන වෙන්න ඕනේ හරි punctuations තියෙන්න ඕනේ ඒ ටික හදාගන්න ඊට පස්සේ speaking පැත්තට ගියාම මොනවද අපි කතා කරන්නේ ඔන්න වැදගත්ම දේ දැන් මේ සියලු දේ තුලින් තමයි ඔය කතනේ ගොඩනේ මම ඒක අන්තිමට කියන්නම් කතාව තුල මොනවද කියන්නේ අපි මිනිස්සුන්ට සුබ පතන hello මම මුලම පාඩම් වලත් මේක කියලා ඇති ඉතින් මම මෙතනදී කෙටියෙන් කියන්න අපි සුබ පතනවා මිනිස්සුන්ට wow wonderful excellent brilliance hooray අපේ විස්මය පළ කරනවා සුබ පතනවා විස්මය පළ කරනවා දුක කනගාටුව I'm sorry I'm very sorry extremely deepest sympathy සුවෙන් නික්මට get well soon සුබ ගමන් have a nice journey මේ විදිහට මිනිස්සුත් එක්ක අපි ආශිර්වාදාත්මකව සුබ පැතීමකින් උද්‍යෝගයටපත් කිරීමෙන් මේ වගේ අදහස් ටිකක් තියෙනවා කනගාටුව එකපාරටම තිගැස්ම oh shit my god වගේ එහෙම ඊට පස්සේ commands and orders අපි අතන කිව්වා greetings and exclamations මුල් පාඩම වල ගන්න ඊට පස්සේ commands and orders අනේ මෙහාට එන්නකෝ Ruan come here please sit down I want to talk with you right listen to me please you should follow my direction you should follow my advice you should follow me if you want to enter to the university you should pass the O-level exam and A-level examination with high marks right then after that I'll give you another path I'll teach you how to find the good opportunity of this world good opportunities the best opportunities great opportunities in this world you can improve your speaking skill if you can improve your English knowledge well you have to get more opportunities in this world you have to build up your pronunciation and accent that's the way especially for this industry right then you can get more benefits firstly you can understand what should I do what is my current situation current level
You should understand. And after that, follow it. Start just now. Don't delay anything because we don't have time. If you want to do something, you do now. If you can do now, do it now. Don't think I will do it later. You never think I will do it later. You have to do now. If you can. Right? You start today. ඊට පස්සේ commands එන්න වාඩි වෙන්න යන්න ඔක වහන්න තියන්න ඔක උතනින් තියන්න එපා. You don't keep it there. Don't put it there. Don't go there. Don't open the door. Don't touch it. There is power. There is power. Don't touch it. It's very dangerous. Don't kill the animals. Don't get other things. Don't do any bad habits. Don't say lies. Don't do any bad habits. මේවට තියෙනවා වචන, but we can't say them. Not allowed in the public speaking. We can't say, we can't mention it. Those are the ethicals. That's the role in the public speaking. You should understand this. We have to develop more qualities in the speaking. Grammar and structure, sound and voice, pronunciation and accent, accuracy and clarity. Those are the qualities of the speaking. You should learn about them. You should study about it. Then you must follow the directions and correct advice and correct way. Then you can improve your skill. If you can be a skillful person, one day you remember my word. Right. So then, statements. This is very difficult area. මේක ටිකක් අමාරු පළාතක්. අමාරු හරියක්. අපි කියන්නේ හරිය කියලා. අමාරු හරියක් මේ. Tamanට දැනෙන අදහස්, Tamanට කියන්න ඕන අදහස් ප්‍රකාශ කිරීම සහ තොරතුරු ලබා දීම statements and information. මම අහවලා මම ඉන්නේ මෙහි මම වැඩ කරන්නේ මෙහි මෙහෙමයි මම ඊයේ මෙහි ගියා මම අරයා හම්බුණා එයා මට මෙහෙම කිව්වා මේක දුන්නා මෙන්න මේක අප්ලෝඩ් කරන්න බෑ කිව්වා මේ ෆයිල් එක මේ ලෝන් එක ඔයාගේ මෙන්න මේ දේවල් අඩුයි තොරතුරු ගොඩයි එන්නේ යන කන්න බොන්න වාඩි වෙන්න වගේ good morning happy birthday to you happy vesak happy ramadan happy deepavali කියනවා වගේ නෙමෙයි happy thai pongal වගේ නෙමෙයි wow wonderful cheers hooray come on ඒ වගේ නෙමෙයි මේ විවිධාකාර දේවල් කාලත්‍රයට බෙදෙනවානේ present past future tenses 12යි active voice tenses 8යි passive modal verbs wh questions relative pronouns direct indirects අර පැත්තෙන් adjectives comparative superlative adverbs determiners demonstrative pronouns pronouns cases articles conjunctions prepositions ඔන්න දැන් හිර වෙන තැන මේ ඔක්කොම ඉගෙන ගන්න ඕනේ නැත්නම් අපිට මේ statements හරියට කරන්න බෑ statements කියන්නේ අපේ තියෙන අදහස් ප්‍රකාශ කරනවා අර චූටි කෑල්ල හැර අනිත් ඒවා ප්‍රධාන main body ඊට පස්සේ අපි මිනිස්සුන්ගෙන් ප්‍රශ්න අහනවා. ඔයා කොහෙද ගියේ? ඔයා කෑමද? කවද්ද යන්නේ? මේ අර කෝල් කරා. නෑ නේද? අන්න දැන් ප්‍රශ්න අහනවා. ප්‍රශ්න කොයි වෙලෙත් තියෙනවද අපිට? නැද්ද කියලාත් අහනවා, තියෙනවද කියලාත් අහනවා. නේ? ඔයා බන් දහන්නේ නැද්ද ගන්න? ලබන සතිය දෙන්න. ලබන අරයත් අහනවා ප්‍රශ්න. ලබන සතිය ෂුවර්ද? ඔන්න දෙන්න ඕනේ. දෙනවද ෂුවර් එකට දෙනවද? ලබන සතිය. හරි ඉතින් දෙන්න. දෙන්නකෝ තියෙනවද දෙන්නකෝ. දැන් ප්‍රශ්න අහනවා මිනිස්සු. මිනිස්සු ප්‍රශ්න අහනවා, මිනිස්සු ප්‍රශ්න දානවා. මිනිසුන්ගේ ප්‍රශ්න විසඳනවා ඔය වගේ ප්‍රශ්න කේස් එකක් තියෙනවා. අනේ මෙහාට ඉන්නකෝ. අනේ මට උදව් කරන්නකෝ. ඉල්ලීම් ලිඛිතවත් කරනවා, කතනෙනුත් කරනවානේ. අනේ මහත්තයෝ මට පොඩ්ඩක් මේ කොහොම හරි මේක කරලා දෙන්න. මේ ලෝන් එක මම කොහොම හරි ගෙවා ගන්න. මට පුළුවන්. මට කොහොම හරි මේක කරගන්න මේ ලෝන් එක පාස් කරලා දෙන්නකෝ. ගෙවන්න ගියාම ඉල වෙන්නේ දැන් ගන්න එක කොහොම හරි ගන්නවා. ලෝන් ගන්න දෙයියෝ අපේ රටේ මිනිස්සු. බහුතර උදුම විදිහට ලෝන් ගන්න. ඉතින් මම හිතනවා ගොඩක් අය මෙහෙම බ්ලැක් ලිස්ට් එකට මොකින් හරි පොඩි දෙයකින් බ්ලැක් ලිස්ට් එකට කියන හොඳයි කියන්නේ. අපේ මිනිස්සු ගන්නවා. වැඩේ තියෙන ණය අරගෙන අපේ රටට වගේ වෙච්ච දේ වගේ මිනිසුන්ටත් වෙලා තියෙන්නේ. රටත් එහෙමනේ ණය අරගෙන ලෝක බැංකුවෙනුයි අරගෙන නේ ඔක්කොම චීනෙනුයි ඉන්දියාවෙනුයි ඇමරිකාවෙනුයි හැමතැනින්ම අර ගෙවා ගන්න බැරි තැන හිර වෙලා ඉන්නේ. ඒක තමයි මිනිස්සුත් වෙලා තියෙන්නේ. ණය අරගෙන අර සමිතිය මේ සමිතිය මේකෙන් අන්න ඒවට ඉල්ලීම් කරන්න එපා දැන්. හරි. ඒක කියන්නේ රික්වෙස්ට්. Loan request, advance request, personal loan request, finance එකක් request කරනවා. request තියෙනවා. ප්‍රශ්නත් එක්ක request ඉල්ලීම. ඊට පස්සේ මේක දිනු කරගන්න. මේක අපි පාවිච්චි කරනවා මොනවටද මේ හදාගත්ත speaking skill එක. කතා කරන්නයි මිනිස්සු එක්ක යම් සභාවක් හෝ පිරිසක් අමතන්න. එතන presentation. යම් ඉදිරිපත් කිරීමක් කතනයක්. ඒ වගේම කෙනෙක් එක්ක කතා කිරීමක්.